දරුවන් පුංචි දුවේ පුතේ tuition.lk එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. 3 4 5 ශ්‍රේණි වලට අදාළ මුදල් පාඩමෙන් මුතුමාල් ටීචර් අදත් ඇවිල්ලා ඉන්නවා. පුතේ ඔයාලා මුදල් සම්බන්ධ කලින් පාඩමේදී ලංකාවේ භාවිතා වෙන මුදල් මොනවද? කාසි විදිහට භාවිතා කරන්නේ මොනවද? නෝට්ටු විදිහට භාවිතා කරන්නේ මොනවද කියලා ඉගෙන ගත්තා. මම ආයි වලට පොඩ්ඩක් මතක් කරන්නම්. ලංකාවේ භාවිතා වෙන කාසි විදිහට අපි සත 25, සත 50, රුපියල් 2, රුපියල් 5, රුපියල් 10 කියන කාසි අපි භාවිතා කරනවා. ඒ වගේම පුතේ ලංකාවේ භාවිතා වෙන මුදල් නෝට්ටු විදිහට අපි රුපියල් 20, රුපියල් 50, රුපියල් 100, 500, 1000, 5000 කියන නෝට්ටු භාවිතා වෙනවා කියලා අපි ඉගෙන ගත්තා. දැන් පුතේ මුදල් පාඩමේදී අපි මෙන්න මේ මුදල් මොනවද කියලා ඉගෙන ගත්තට බෑ අපි කොහොමද ගනුදෙනු වෙන්නේ කියන එක ඉගෙන ගන්න ඕනේ. කොහොමද අපි මුදල් වලින් ගනුදෙනු කරන්නේ කියන එක තමයි දැන් අපි ඉගෙන ගන්න හදන්නේ. මම පුංචි ප්‍රශ්නයක් කියන්නම්. ඔයාලා කඩේට යනවා. ගිහිල්ලා රුපියල් 12ක් වටින පෑනක් ගන්නවා. කඩේට ගිහිල්ලා රුපියල් 12ක් වටින පෑනක් ගන්නවා. දැන් අපි කොහොමද මුදලාලට රුපියල් 12 ගෙවන්නේ කියන එක තමයි මෙන්න මේ මුදල් සම්බන්ධ පාඩමේදී ගනුදෙනු වෙන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න. අපි බලමු. දැන් මං කියපු ගාන බලමු. කඩේට ගිහිල්ලා රුපියල් 12ක් වටින පෑනක් අරගෙන කොහොමද මුදල් ගෙවන්නේ? අඩු මුදලක් හින්දා අපිට කාසි වලින් ගෙවන්න පුළුවන්. ලොකු මුදලක් නම් තමයි නෝට්ටු වලට අපිට යන්න වෙන්නේ. අඩු මුදලක් නම් ගෙවන්න පුළුවන් අපිට කාසි වලින්. එහෙනම් රුපියල් 10 නෝට්ටුවකුයි රුපියල් 2කුයි දුන්නොත් අපිට පුළුවන් මුදලාලි මාමට රුපියල් 12 ගෙවන්න. අපි බලමු කොහොමද අපි ගෙවීම් කරන්නේ කියලා තව දුරටත්. සබන් කැටයක් රුපියල් 55යි. සබන් කැටයක් රුපියල් 55යි. මේ 55 ගෙවන ආකාරය තමයි අපි අඳින්න ඕනේ නැත්නම් ලියන්න ඕනේ. රුපියල් 55 ගෙවන්න පුළුවන් පුතේ 50 නෝට්ටු තියෙනවා. නේද? 50 නෝට්ටු තියෙනවා. අපට රුපියල් 50 නෝට්ටුවක් දෙන්න පුළුවන්. මම රූ වෙනුවට කෙටියෙන් රූ ලිව්වා තිතක් තියලා රුපියල් 50යි. තව ඔන්න 50 55යි. තව 5ක් ගෙවන්න 50ක් ගෙව්වා. තව 5ක් ගෙවන්නත් ඕනේ. එහෙනම් තව රුපියල් 5කුත් ගෙවන්න ඕනේ. දැන් හරි නේද? අපි සබන් කඩේ රුපියල් 55 ගෙව්වා නේද? දැන් අපි ළඟ රුපියල් 50 කොලයක් නැහැ. වෙන කොල තියෙන්නේ. පුංචි කොල. බැයිද අපිට ගෙවන්න? පුළුවන් අපිට ගෙවන්න. 50 නෝට්ටුව නැතිනම් අපිට වෙනත් ආකාරයකට ගෙවන්නත් පුළුවන්. බලමු අපි ගෙවන විදිහ තව විදිහක්. බලමු. ඔන්න මම රුපියල් 20ක් ගෙව්වා. තවත් 20ක් ගෙව්වා. 20යි 40යි. තවත් මදි නේද? මුදලාලි මාම දෙයිද සබන් කැටේ රුපියල් 40ට? නෑ, තවත් අපි බලන්න ඕනේ. ඔන්න ඊළඟට අපි ළඟ රුපියල් 10ක් තියෙනවා. විස්සයි 40යි 10යි 50යි. තවත් අඩුයි නේද? ඔව්. අපිට තව රුපියල් 5ක් භාවිතා කරන්න පුළුවන්. මෙන්න මේ ආකාරයට පුතේ අපට ගැළපෙන ආකාරයට ගෙවීම් සිදු කරන්න පුළුවන්.
දැන් බලන්න සබන් කැටයට මිල ගෙවපු ආකාර දෙකක් තියෙනවා. අපිට පහසුවෙන් රුපියල් 50ක් තියෙනවනේ රුපියල් 50කුත් 5කුයි රුපියල් 55ක් ගෙවන්න පුළුවන්. එහෙම නැත්නම් 20 නෝට්ටු දෙකකුත් රුපියල් 10කුත් රුපියල් 5කුත් ගෙවලා අපට සබන් කැටේ මිලදී ගන්න පුළුවන්. ඊළඟට පුතේ බලන්න ගස්ලබු ගෙඩියක් රුපියල් 100යි. ගස්ලබු ගෙඩියක් රුපියල් 100යි. ඔයාලා දන්නවා රුපියල් 100ේ නෝට්ටුව තියෙනවා කියලා. එහෙනම් ගෙවන්න පුළුවන් අපට කෙලින්ම රුපියල් 100 ගෙවන්න පුළුවන්. රුපියල් 100ේ නෝට්ටුවක් නැතිනම් මොකද කරන්නේ අපිට? අපි බලනවා අපි ළඟ රුපියල් 50 නෝට්ටු තියෙනවද කියලා. එහෙනම් රුපියල් 50 නෝට්ටු දෙකකිනුත් අපිට ගෙවන්න පුළුවන්. මීට වෙනස් විදිහකට ගෙවන්න පුළුවන්. ඊළඟට පුතේ මාන්න පොතක් රුපියල් 125යි. CR පොතක් වෙන්නේ නැති නේද? CR පොතක් රුපියල් 125යි. බලමු ගෙවන විදිහට. මල් ළඟ තියෙනවා රුපියල් 100ේ නෝට්ටුවක් රුපියල් 100යි 20. ඔන්න මම රුපියල් 125න් 100 ගෙවුවා. තවත් 25ක් තියෙනවා. එහෙනම් රුපියල් 20ේ නෝට්ටුවක් දෙනවා. තවත් 5ක් ගෙවන්න ඕනේ රුපියල් 5යි. බලන්න හැදුන්නේ නැද්ද කියලා? පුළුවන් නේද බලන්න? රුපියල් 125 ගෙවන්න අපි රුපියල් 100ක් දුන්නා, 20ක් දුන්නා, 5ක් දුන්නා. 100යි, 20යි, 5යි රුපියල් 125යි. අපි කාසි හා නෝට්ටු දන්නවනම් එකතු කරන්න හොඳට පුළුවන් නම් අඩු කරන්න හොඳට පුළුවන් නම් ඉතාමත් පහසුවෙන් මේ මුදල් ගනුදෙනු අපිට කරන්න පුළුවන්. ඊළඟට යම් පුතේ තවත් ටිකක් ලොකු ගානකට පිටි පැකට්ටුව රුපියල් 895යි. ටිකක් ලොකුයි. 895 අපිට නිකම්ම ගෙවන්න 895 නෝට්ටු තියෙනවද? 895 කාසි තියෙනවද? නෑ. අපිට ඒවා ටික ඔක්කොම ටික එකතු කරලා තමයි දෙන්න පුළුවන් වෙන්නේ. 895ට ආසන්නම නෝට්ටුව තමයි පුතේ රුපියල් 500. රුපියල් 500යි. ඊළඟට පුතේ 500 රුපියල් 300 නෝට්ටු නැහැනේ. නේද? අපිට තියෙන්නේ රුපියල් 100ේ නෝට්ටු. රුපියල් 100යි. රුපියල් 100යි. තවත් රුපියල් 100යි. බලන්න එතකොට 895 කියන එක 500යි 600යි 700යි 800යි. අපි 800 කියන එක ගෙවුවා. තවත් රුපියල් අපිට 95ක් ගෙවන්න වෙනවා. නේද? අපිට පිටිපැකට් එක ගන්න රුපියල් 895න් 800ක් ගෙවුවා. තවත් 95ක් ගෙවන්න තියෙනවා. එහෙනම් ඒක බලමු ගෙවන විදිය. රුපියල් 50 95 ගෙවන්න රුපියල් 50 රුපියල් 20 රුපියල් 20 50යි 20යි 70යි 20යි 90යි. එහෙනම් 890ක්ම ගෙව්වා. හරි නේද? 500යි 600යි 700යි 800යි 850යි 870යි 890යි. තවත් රුපියල් 5ක් අඩුයි. එහෙනම් රුපියල් 5 කාසි තියෙන හින්දා රුපියල් 5කින් ගෙවුවා. හරි නේද? හරි. ඊළඟට අපි විදුලි පංකාවක් මිලදී ගන්න හදන්නේ. විදුලි පංකාවක් රුපියල් 4800යි.
4800 ගෙවන්න පුළුවන් පුතේ. ළඟම නෝට්ටුව තමයි 1000. 4000 මුදල් නෝට්ටු නෑනේ. එහෙනම් අපි බලමු. රුපියල් 10යි රුපියල් 10යි රුපියල් 10යි රුපියල් ඔන්න 10 ඒවා 4ක් ගෙව්වා. 10 1යි 2යි 3යි 4යි. එහෙනම් 4000යි. ඊට පස්සේ 800 ගන්න විදිය බලමු අපි. රුපියල් 500යි රුපියල් 100යි රුපියල් 100යි රුපියල් 100යි. එහෙනම් 4000 අපිට රුපියල් 16 නෝට්ටු 4කනුත් රුපියල් 500 නෝට්ටු එකනුත් රුපියල් 100 නෝට්ටු 3කනුත් ගෙවන්න පුළුවන්. හරි නේද? 1000යි 2000යි 3000යි 4000යි 4500යි 600යි 700යි 800යි 4800යි. ඊළඟට පුතේ රුපියල් 1125. බලමු 1125 ගෙවන හැටි අපි. රුපියල් 10. ඊළඟට පුතේ ඔන්න 10 ගෙව්වා. දැන් 125. 100 නෝට්ටු තියෙනවා රුපියල් 100යි. සියයක් ගෙව්වා. දැන් රුපියල් 25 ගෙවන විදිහ රුපියල් 20 රුපියල් 5 10යි 1100යි 1125 20යි 1125යි. ඊළඟට පුතේ බලන්න සාරියක් රුපියල් 3850යි. ගෙවන විදිහ බලමු අපි. 10 ඒවා 3ක් ගෙවන්න වෙනවා. 10 850 ගෙවන්නේ රුපියල් 500යි රුපියල් 100යි රුපියල් 100යි රුපියල් 100යි. හරි නේද? 10යි 2000යි 3000යි 3500යි 3600යි 3700යි 3800යි 3850 නෝට්ටුව තියෙන හින්දා 3850යි. මෙන්න මේ ආකාරයට පුතේ අපිට පුළුවන් ගෙවීම් කරන්න. හැබැයි මේ ගෙවීම් කරන්න අපි ළඟ ඒ ගෙවීමට අදාළ මාරු මුදල් තියෙන්න ඕනේ. මාරු මුදල් තිබ්බේ නැත්නම් අපිට මේ ආකාරයට ගනුදෙනු කරන්න අමාරුයි. එහෙම නැති වුණොත් අපට ඒ ගෙවිය යුතු ගානට වැඩියෙන් වැඩි මුදලක් ලබා දීලා ඉතුරු මුදල් තමයි ලබා ගන්න වෙන්නේ. මුදල් ගනුදෙනු වලදී පුතේ ඉතිරි මුදල් ලබා ගැනීම පිළිබඳවත් ඔයාලා ඉගෙන ගන්න ඕනේ. එහෙනම් අපි බලමු පුංචි ගැටලුවක් බලමු. මම අර කිව්වා වගේ මුලින්ම මම කිව්වේ පෑනක මිල රුපියල් 12යි. හැබැයි රුපියල් 12ක් ගෙවන්න ඔයා ළඟ මාරු මුදල් රුපියල් 12ක් නැහැ. ඔයා ළඟ තියෙන්නේ රුපියල් 20 නෝට්ටුවක් විතරයි. මාරු මුදල් ගෙවන්න ඔයා ළඟ තියෙන්නේ රුපියල් 20 නෝට්ටුවක් විතරයි. මෙන්න මේ පෑන මිලදී ගන්න පෑනේ මිල රුපියල් 12යි. ඔයා ළඟ තියෙන්නේ 20 නෝට්ටුවක් නේද? මෙන්න මේ පෑනේ මිල රුපියල් 12යි. ඔයා ළඟ තියෙන්නේ 20 නෝට්ටුවක්. එහෙනම් මුදලාලි මාමට රුපියල් 20 නෝට්ටුව අපි දෙනවා.
මුදලාලි මාමා රුපියල් 12 අඩු කරගෙන තමයි අපට ඉදිරි මුදල් දෙන්නේ. මම කිව්වා මුදල් ගනුදෙනු ඉගෙන ගන්න නම් මුදල් නෝට්ටු ගැන ලක්ෂණ දැනගන්න ඕනේ. මුදල් මොනවද කියලා දැනගන්න ඕනේ. එකතු කිරීම අඩු කිරීම හොඳට පුළුවන් වෙන්න ඕනේ. එහෙනම් බලමු. රුපියල් 20ක් දීලා මුදලාලි මාමා රුපියල් 12 අඩු කරගත්තට පස්සේ අපට ලැබෙනවා ඉතුරු මුදල් විදිහට රුපියල් 8ක්. අපට මාරු මුදල් නැති වෙච්ච වෙලාවට ඒ ගෙවිය යුතු මුදලට වඩා වැඩි මුදලක් මුදලාලට ගෙවුවොත් අපට අනිවාර්යයෙන්ම ඉතිරි මුදලක් ලැබෙනවා. අපි එහෙම ගැටලු ටිකක් බලමු අපි. ඔන්න. භාණ්ඩයේ මිල රුපියල් 18යි. භාණ්ඩයේ මිල රුපියල් 18යි. මුදලාලට දුන් මුදල රුපියල් 20යි. අහන්නේ ඉතිරි මුදල කියලා. එහෙනම් දුන් මුදල රුපියල් 20යි. භාණ්ඩයේ මිල රුපියල් 18යි. ඉතිරි විදිහට අපි රුපියල් 2ක් අපට ලැබෙනවා. මොකද්ද අපි කරේ? මුදලාලට දුන්න මුදලෙන් මුදලාලි භාණ්ඩයේ වටිනාකම අඩු කරගෙන අපට ඉතිරි මුදල විදිහට රුපියල් 2ක් දුන්නා. ඊළඟට පුතේ භාණ්ඩයේ මිල රුපියල් 25යි. මුදලාලට දුන්න මුදල රුපියල් 50යි. ඔන්න රුපියල් 50න් අපි 25 අඩු කරලා ඉතිරි මුදල විදිහට අපිට රුපියල් 25ක් ආපහු ලැබෙනවා. ඊළඟට පුතේ භාණ්ඩයේ මිල රුපියල් 50 දුන් මුදල රුපියල් 50යි. භාණ්ඩයේ මිල රුපියල් 38යි. අපට ඉතිරි මුදල විදිහට ලැබෙන මුදල හොයමු අපි. දුන් මුදල 50න් භාණ්ඩයේ මිල රුපියල් 38 අඩු කරනවා. රුපියල් 12යි. නිතරම පුතේ ඉතිරි මුදල ඇහුවොත් ඕගලන්ට පුළුවන් වෙන්න ඕනේ මුදලාට දීපු මුදලෙන් භාණ්ඩයේ මිල අඩු කරලා ඉතිරි මුල හොයා ගන්න. ඊළඟට පුතේ මුදලාට දුන්න මුදල රුපියල් 100යි. භාණ්ඩයේ මිල රුපියල් 95යි. ඉතිරි මුදල විදිහට අපිට රුපියල් 5ක් ලැබෙනවා. තවදුරටත් පුතේ මේවට අදාළ පැවරුම් කිරීම තුළින් ඔයාලට අවබෝධ කරගන්න පුළුවන් මුදල් සම්බන්ධ සියලුම ගනුදෙනු. බලන්න පුතේ අපි දැන් මුදල් ගෙවන ආකාරය ඉගෙන ගත්තා. ඉතුරු මුදල් ලැබෙන ආකාරය ඉගෙන ගත්තා. මුදල් සම්බන්ධ මෙන්න මේ වගේ ගැටලුවක් ආවොත් අපි කොහොමද විසඳන්නේ? මේ වගේ ගැටලු ඔයාලට ලැබෙන්න පුළුවන්. සාමාන්‍ය ජීවිතයේදී ප්‍රශ්න පත්‍රවලදී නේද? මේ වගේ මුදල් සම්බන්ධ ගැටලු අපිට හම්බ වෙන්න පුළුවන්. පොතක මිල රුපියල් 55යි. පෙට්ටිය රුපියල් 250යි. මම කඩේට යනවා. මට පොතකුයි පෙට්ටියකුයි ගන්න ඕනේ. පොතක මිල රුපියල් 55යි. පෙට්ටියක මිල රුපියල් 250යි. අහන්නේ අපි ගෙවිය යුතු මුළු මුදල කොහොමද කීයද කියලා. මුළු මුදල හොයනවා නම් පුතේ අපි මොකද කරන්නේ? අපි එකතු කරනවා. එහෙනම් පොතක මිල රුපියල් 55යි. පෙට්ටියක මිල රුපියල් 250යි. අමතක කරන්න එපා පුතේ අනිවාර්යයෙන්ම රුපියල් කියන සලකුණ දාන්න ඕනේ. එහෙම නැත්නම් අපිට මේක මුදල් ගනුදෙනුවක් කියලා හොයාගන්න බෑ. අපි රුපියල් කියන ලකුණ දාන්න ඕනේ. එහෙනම් බලමු අපි මුදලාලට කොච්චර ගෙවන්න තියෙනවද කියලා. 5.5යි 10යි එකක් ඉතුරුයි 1යි 2යි 3යි. රුපියල් 305ක් අපි මුදලාලි මාමට ගෙවන්න ඕනේ. ඊළඟ ගැටලුව බලන්න පුතේ. රුපියල් 50ට පොතක්ද
රුපියල් 75කට පාට පෙට්ටියක්ද මිලදීගෙන රුපියල් 150ක් දුන්නේ නම් ඉතිරි මුදල කීයද? ගණිත ගැටලු දෙකක් එතන ඇවිල්ලා තියෙනවා. මිලදී අරගෙන මුළු මුදල ගෙවන්නත් ඕනේ, ඉතුරු සල්ලි ගන්නත් ඕනේ. එහෙනම් අපි ඉස්සල්ලාම ගෙවන්න තියෙන මුදල හොයමු. පොතක මිල රුපියල් 50යි. පාට පෙට්ටිය 75යි. බලන්න ගෙවන්න තියෙන මුළු මුදල කීයද කියලා. ගෙවන්න තියෙන මුළු මුදල 125යි. උත්තරේ රුපියල් 125ද? නෑ. අහන්නේ අපෙන් ඉතිරි මුදල කීයද කියලා. එහෙනම් මුදලාට දුන්නේ 150ක්. අපි හෙව්ව කලින් ඉතිරි මුදල හොයන විදිය මුදලාට දුන්නේ 150යි. පොතේ පාට පෙට්ටියේ මුළු වටිනාකම රුපියල් 125යි. එහෙනම් අපට ඉතිරි මුදල් විදිහට මෙතනදී අපි එකතු කරා අඩු කරන්න වෙනවා. එහෙනම් බිඳුවයි 5න් බිඳුවක්ම මේ පැත්තට ගත්තා. ඒතර 10න් 5ක් 5යි. මෙතන තියෙන්නේ 4යි 4න් 2ක් 2මයි 1න් 1ක් බිඳුවයි. එහෙනම් මුදලාලි මාම අපි 150ක් දුන්නාම පාට පෙට්ටියේ පොතේ මිල අඩු කරගෙන අපිට රුපියල් 25ක මුදලක් ඉතිරි විදියට ලබා දෙනවා. තවත් ගැටලුවකට යමු පුතේ. කඩල කිලෝ 1ක මිල රුපියල් 210යි 775යි. කඩල කිලෝ 2ක මිල කීයද? එකක මිල 250යි 775යි. කිලෝ 2ක මිල කීයද? මම කලින් කිව්වා වගේ එකතු කිරීම අඩු කිරීම භාවිතා කරනවා වගේම මුදල් ගනුදෙනු වලදී පුතේ අඩු කිරීම බෙදීම ගුණ කිරීම භාවිතා කරන්නත් වෙන අවස්ථා තියෙනවා. මෙන්න මේ වගේ ගැටලුවකදී බලන්න. කඩල කිලෝ 1ක මිල 210යි 775යි. කඩල කිලෝ 2ක මිල කීයද? එතන අපි මොකද කරන්න ඕනේ? 210යි 775 ගුණ කරනවා 2. මේක පුංචි ගාණක් හින්දා කිලෝ 2 ගාණ හින්දා එකතු කරන්නත් පුළුවන්. එහෙනම් 210යි 775 කියන්නේ එකක්. තව එකක් දෙකක් නේ අහන්නේ. මෙන්න මේ දෙක එකතු කරලා ගන්නත් පුළුවන්. හැබැයි පුතේ පහසුම ක්‍රමය තමයි මෙන්න මේ ආකාරයට ගුණ කරලා ගන්න එක. මෙතන කඩල කිලෝ 10ක හැවුවනම් අපි 10ක් මේ විදිහට එකතු කරනවද? නෑ. අපිට පහසුවෙන් ගුණ කරලා ගන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙනම් බලමු අපි කඩල කිලෝ එකක් 210යි 775යි දෙක මිල හොයනවා නම් දෙකෙන් ගුණ කරනවා. දෙවරක් 5 10යි 10න් බිඳුව දානවා එකක් ඉතුරුයි. දෙවරක් 7 14යි 14යි අර පැත්තෙන් ආපු එකයි 15යි එකක් ඉතුරුයි. දෙවරක් බිඳුව බිඳුවයි අර එකයි එකයි. දෙවරක් 1 2යි දෙවරක් 2 4යි. එකතු කරලත් ගමු බලන්න. බිඳුවයි මේ පැත්තෙන් ආපු එක 5යි 5යි 10යි බිඳුව දැම්මා එකක් ඉතුරුයි. 7 7යි 14යි අර පැත්තෙන් ආපු එකයි 15යි එකක් ඉතුරුයි. 1.2යි එකමයි 1 1 2යි. උත්තරේ හරි නේද? මේ වගේ ඇහුවොත් පුතේ ගුණ කරලා ගන්න එක තමයි පහසුම විදිහ. එහෙනම් කඩල කිලෝ 2කට රුපියල් අපි 421යි 750ක් ගෙවන්න ඕනේ. අපි ගණිත මුදල් ආශ්‍රිතව ගෙවන්න ඕනේ විදිහ බැලුවා. ඉතිරි මුදල් ලබා ගන්න ඕනේ විදිහ බැලුවා. ඒ වගේම පුතේ ඔයගලන්ට මේ මුදල් ගනුදෙනු ආශ්‍රිතව බිල් පතක් සකස් කිරීමත් ඉගෙන ගන්න ඕනේ. කඩේට ගියාම අපි එක බඩුවක් වෙනකොට බඩු 3-4ක් මිලදී ගත්තොත් අපිට ඒ කඩෙන් බිල් පතක් ලැබෙනවා. ඒ බිල් පත බලලා තමයි අපි කොච්චර ගෙවලා තියෙනවද, භාණ්ඩේ මිල කීයද, මේකට කොච්චර අය කරලා තියෙනවද කියලා ඉගෙන ගන්න පුළුවන්. අපි දැන් බලමු බිල් පතක් කොහොමද සකස් වෙන්නේ කියලා. බලන්න කඩේ මිල දර්ශකයේ විදිහට
පිටි කිලෝ එකක් රුපියල් 100යි. සීනි කිලෝ එකක් රුපියල් 120යි. හාල් කිලෝ එකක් රුපියල් 90යි. සබන් කැටයක් රුපියල් 50යි. පරිප්පු කිලෝ එකක් රුපියල් 400යි. තේකොළ 100ක් රුපියල් 80යි විදිහට ලකුණු කරලා තියෙනවා. අපි කඩේට ගිහිල්ලා මෙන්න මේ පිටි, සීනි, සබන්, තේ මිලදී ගන්නවා. බලන්න අපි පිටි කිලෝ 5ක් මිලදී ගන්නවා. සීනි කිලෝ 1යි මිලදී ගන්නෙ. සබන් කැට 2යි, තේකොළ ග්‍රෑම් 50ක් මිලදී ගන්නවා. බලන්න කලින් මිල දර්ශකයේ මිල ගණන් දක්වලා තියෙනවා. ඒ මිල ගණන් වලට අදාළව ඒකක එක මිල මම මේ වගුවේ දක්වලා තියෙනවා. ඔයාලා බලන්න ගෙදරට අම්මා තාත්තා ගෙනහව බිල්පතක මෙන්න මේ ලක්ෂණ දක්නට ලැබෙනවද? මොනවද මිලදී ගත්ත භාණ්ඩය? අපි ගත්ත ප්‍රමාණය කීයද? ඒකලන් දෙන ඒකක එක කිලෝ එක මිල කීයද? නැත්නම් එක කැටයක මිල කීයද කියලා අපිට ගෙවන්න වෙන වටිනාකම කීයද කියලා මෙන්න මේ දේවල් බිල්පතේ සඳහන් වෙනවා. බලන්න මෙතනදී පිටි කිලෝ 5ක් ගන්නවා. පිටි කිලෝ 5ක් ගන්නවා. මං කව අනිවාර්යයෙන්ම රුපියල් 7 දාන්න ඕනේ. හරි. එහෙනම් පිටි කිලෝ එකක මිල 100යි. එකක මිල 100යි. පහක මිල කීයද? මං කව පහසෙන් අපට ගුණ කරලා හදා ගන්න පුළුවන්. එකක මිල 100යි. පහක මිල කීයද? එහෙනම් 100 5න් ගුණ කරනවා. 100 5න් ගුණ කරාම පුතේ 100 මම ගුණ කරලා පෙන්නන්න 100 ගුණ කිරීම 5 පස්සර බිඳුව බිඳුවයි පස්සර බිඳුව බිඳුවයි පස්සර 5 නෝ රුපියල් 500ක් ගෙවන්න ඕනේ. පිටි කිලෝ එකක් ගත්තාම 100යි 5ක් ගත්තාම 500යි. සීනි කිලෝ එකක් 120යි. මේකේ තියෙනවා කිලෝ එකක මිල 120යි. අපි ගන්නෙත් කිලෝ එකක්මයි. එහෙනම් අපිට ගෙවන්න වෙන්නේ ඒ මුදලමයි රුපියල් 120යි. සබන් කැටයක් රුපියල් 50යි. අපි සබන් කැට දෙකක් මිලදී ගන්නවා. එහෙනම් රුපියල් 100ක් ගෙවන්න වෙනවා. ඊළඟට පුතේ තේකොළ ග්‍රෑම් 50ක් මිලදී ගන්නවා. තේකොළ ග්‍රෑම් 100ක මිල 80යි කියලා අපට දීලා තියෙනවා. එහෙනම් අපි 100ක් ගන්නෙ නෑ. ග්‍රෑම් 50ක් කියන්නේ 100ෙන් භාගයයි අපි මිලදී ගන්නෙ. එහෙනම් මුදල් වලින් ගෙවන්නත් වෙන්නේ අපිට භාගයයි. 80ෙන් භාගයක් තමයි අපි ගෙවන්නේ. 50. එතකොට අපි රුපියල් 40ක් තමයි ගෙවන්නේ. ඔන්න අපි එක් බඩුවට අපි එක එක ගත්තු ද්‍රව්‍ය වෙනුවෙන් ගෙවිය යුතු මිල ගණන් මෙන්න මෙහෙම තියෙනවා. අවසානයේ පුතේ මුළු මුදල හොයන්න නම් අපි කළා වගේ මේ සියල්ලම අපි එකතු කරනවා. හරි බලමු බිල්පතේ. 0යි 2යි 4යි 6යි 5යි 6යි 7යි 760යි. අපිට පෙටි සීනි සබන් තේකොළ අපිට අවශ්‍ය ප්‍රමාණයෙන් මිලදී අරගෙන අපිට රුපියල් 760ක මුදලක් ගෙවන්න සිද්ධ වෙනවා. ඒතර පුතේ ඔයාලා මුදල් ආශ්‍රිතව ලක්ෂණ ඉගෙන ගත්තා, භාවිතා කරන කාසි නෝට්ටු ඉගෙන ගත්තා, ඒවෙන් කොහොමද අපි මුදල් ගෙවන්නේ කියලා ඉගෙන ගත්තා, අපිට ඉතිරි මුදල් ගණනය කරගන්නේ කොහොමද කියලා ඉගෙන ගත්තා, ඒ ආශ්‍රිතව ගැටලු ඉගෙන ගත්තා, අපි බිල්පතක් සකස් කරන්න ඕනේ කොහොමද කියන එකත් ඉගෙන ගත්තා. ඉතින් ඔයාලට මේ ආදේශ මුදල් යොදා ගැනීම තුළින් පහසුවෙන් ගැටලු විසඳ ගන්න පුළුවන්. ඔයාලා 3-4 ශ්‍රේණි පුංචි පුතාලා දුවලා Tamanට අදාළ පැවරුම් tuition.lk එකට ගිහිල්ලා ඒ පැවරුම් වෙනම කරන්න. ඒ පැවරුම් කිරීම තුළින් ඔයගලන්ට තවදුරටත් මුදල් සම්බන්ධ ගැටලු අවබෝධ කරගන්න පුළුවන්. ඔයාලට සුබ දවසක්. ආයුබෝවන්.